මැතමැටික් කීසි සමග එකතු වෙන සියලුම දෙනාම සුබ දවසක් කියලා පිළිගන්නවා. මගේ අද මාතෘකාවේ සීමාව මේ සීමාව වෙන කොටස අයිති වෙන්නේ අවකලනයේ තියෙන පාඩමට. නමුත් මේකෙන් අපිට ලැබෙන්නේ A කොටසේ ගානක් විතරයි. B කොටසේ මට හම්බ වෙන්නේ අවකලනයේ යෙදීම් සහ අවකලනයේ ප්‍රස්ථාර රැස්වීම. ඒතර බලමු මේ කොටස කොහොමද කොට දාගන්නේ කියලා. මේක සම්පූර්ණයෙන්ම මේ පාඩම අවසන් කරමු මේ කොටස තුලින්. අපි බලමු. සීමාවක් කියන්නේ මොකක්ද? ඇත්තටම අපි සංඛ්‍යා රේඛාවක මට මේ 2 කියන සංඛ්‍යාව තියෙනවා. මේ 2 කියන සංඛ්‍යාවට මට එන්න පුළුවන් ආකාර කීයක් තියෙනවා. දැන් මම කිව්වා මේ පැත්ත ඍණ පැත්ත. මේ පැත්ත ධන අනන්තයට යන්නේ, මේ පැත්ත ඍණ අනන්තයට යන්නේ. මට මේ 2 කියන එකට එන්න පුළුවන් නේද? මේ ඍණ පැත්තේ ඉඳලා මේ විදියට දෙකට ආසන්න වෙන්න පුළුවන්. ඒ විදිහට මට දෙකට එන්න පුළුවන් නේද? මේ ධන පැත්තේ ඉඳලා. මේ ධන පැත්තේ ඉඳලා මට දෙකට එන්න පුළුවන්. එතකොට මට පේනවා මට දෙකට මේ 2 කියන සංඛ්‍යාවට එන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. මේ පැත්තේ ඍණ පැත්තේ ඉඳලා එන්න පුළුවන් ආකාරයක් තියෙනවා. ධන පැත්තේ ඉඳලා එන්න පුළුවන් ආකාරයක් තියෙනවා. එහෙනම් මට පේන මේ දෙකට මට එන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ඍණ පැත්තේ ඉඳලා එන්න පුළුවන්, ධන පැත්තේ ඉඳලා එන්න පුළුවන්. අන්න ඒක හොඳට මතක තියාගන්න ඉස්සෙල්ලා. හරි. ඒක හොඳට මතකේ තියාගන්න. ඉස්සරහට ඕන වෙනවා. දැන් අපි කියමු සීමාවක් කියන්නේ මොකද්ද? මේ x කියන එක අපිට මේ fs කියලා ශිතයක් තියෙනවා නම් fs සමාන x ධනයෙන් කියලා මට ශිතයක් තියෙනවා. fx සමාන x ධනයෙන් කියලා ශිතයක් තියෙනවා. ඔය fx ශිතයේ තියෙන x කියන එක මොකක් හරි සංඛ්‍යාවකට ආසන්න වෙනකොට මට ශිතයගේ ගණනය කරන්න ඕන නම් අන්න ඒක තමයි අපි සීමාවක් කියලා කියන්නේ. ඒක අපි ලකුණු කරන්න මේ විදිහට අපේ අදාළ s වෙන්න පුළුවන් n වෙන්න පුළුවන් මේ අපේ ශිතය දීලා තියෙන එක අනුව එක වෙනස් වෙනවා. ඒතර මෙතන නම් s කියන එකනේ. s කියන එක මට ඕන දෙකට ආසන්න වෙන විට සීමාව ලිමිට් කියලා දානවා. ඒතර සාමාන්‍ය නොටේෂන් එක s කියන එක දෙකට ආසන්න වෙනකොට සීමාව මට ඕන මොකේද? ඒ ඕන දේ මෙන්න මෙතන fs කියලා දානවා. හරි. ඔන්න ඔය විදිහට තමයි සීමාවේ නොටේෂන් එක. මොකද්ද කරන්නේ? අපිට ඕන ශිතය අපිට කිසියම් අගයකදී මේ ශිතයේ වැලියු එක ගන්න ඕන. නමුත් අපි කොයි වෙලාවකම මෙතන මට x සමාන 2දී මේ ශිතයේ අගය කෙලින්ම 3යි කියලා ගන්න පුළුවන්. නමුත් එහෙම දෙයක් නෙමෙයි මෙතන වෙන්නේ. මෙතන වෙන්නේ 2 කියන සංඛ්‍යාව වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. මට x කියන එක දෙකට ආසන්න වෙන විට. දෙකට ආසන්න අවස්ථාවේදී fs කියන ශිතයේ අගය තමයි ගණනය කරන්නේ. ඒතර ඒක දාන්නේ ඒක නොටේෂන් එක තමයි ওই විදිහට. අපිට ඕන ශිතයේ උඩින් දාම අපිට ආසන්න කරන්න ඕන සංඛ්‍යාව මෙතන අපේ වේරියබල් එක මෙතන තියෙනවා. ඒ කියන්නේ අපේ x ද y ද n ද m ද කියන එක ශිතය අනුව එක තියෙන්නේ. ඒතර ඊතලයක් ගහලා උඩට ලිමිට් කියලා lim කියලා අපි ලියනවා. ඒතර ওই විදිහට තමයි සාමාන්‍ය සීමාවක් කියන එක නොටේෂන් එකක් විදිහට ලියන්නේ. හරි. ඒතර සීමාව කියන එකට අපිට දැනගන්න ඕන නීති කීපයක් තියෙනවා. සීමාව කියන එකට අපි දැනගන්න ඕන නීති කීපයක් තියෙනවා. අපි මේ නීති මොනවද කියලා ඉස්සෙල්ලා බලමු. නීති මොකක්ද කියලා බලමු. මුලින්ම නෝට් කරගන්න මෙන්න මේ දේ අපිට සීමාවක් පවතින්න නම් ඉටු වෙන ඕන අවස්ථාවක් තියෙනවා. දැන් මේ fs කියන ශිතයට සීමාවක් පවතින්න x සමාන x ඊතලයක් දෙකට යනකොට සීමාවක් පවතින්න ඉටු වෙන ඕන අවස්ථාවක් තියෙනවා. අපි මේ අවස්ථාවේ මොකද්ද කියලා බලමු. ඔප්පු කරගන්න බලමු. මොකද්ද කියලා ඔප්පු කරගන්න බලමු. මට fs කියලා ශිතයක් තියෙනවා. මම මේ ශිතය මෙන්න මේ විදිහට හඳනවා. මට fs කියලා ওই විදිහේ ශිතයක් තියෙනවා. මම ওই ශිතය මේ විදිහට හඳගත්තා. මේ y සමාන fs කියන ශිතය. මේ x අගය මේ y අගය. y සමාන fs ශිතය ওই විදිහට හඳගත්තා. මට ඕන මේ y සමාන fs කියන ශිතේ s කියන එක aට ආසන්න වෙන විට සීමාව ගණනය කරගන්න ඕන. ඒ කියන්නේ මම කිව්වා s කියන එක aට ආසන්න වෙන විට මේ fs ශිතයේ සීමාව ගණනය කරගන්න ඕන. එහෙනම් මම a කියන පොයින්ට් එක සාධාරණ වශයෙන් මෙතන තියේ කියලා හිතමු. x සමානයි a කියන පොයින්ට් එක ඔන්න උතන තියේ කියලා හිතමු. x සමානයි a කියන පොයින්ට් එක මේ මෙතන තියේ කියලා හිතමු. එතන මට ඕන මොකද්ද මේ ශිතේ s කියන එක aට ළඟා වෙනකොට සීමාව හොයන්න. කෙලින්ම x සමානයි a වෙන විට ශිතයගේ නෙමෙයි හොයන්න ඕනේ s කියන එක aට ළඟා වෙන විට සීමාව තමයි මට හොයන්න ඕනේ. එතකොට මේ s කියන එක aට ළඟා වෙන විට සීමාව හොයන්න නම් මට ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් මම කලින් පටන් ගන්නකොට ගිය වීඩියෝ එක. මොකද්ද ක්‍රම දෙක?
මට මේ x කියන එකට මේ විදිහට ඍණ පැත්තේ ඉඳලා ඇවිල්ලා x සමානයි a කියන අවස්ථාවට එන්න පුළුවන්. ඒකල s කියන x සමානයි a අවස්ථාවේ සීමා හොයන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් මට මේ ඍණ පැත්තේ ඉඳලා a ට එන්න පුළුවන්. අනිත් එක මේ ධනානන්ත පැත්තේ ඉඳලා මට a ට එන්න පුළුවන්. ඒතර a ට එන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. ඍණ පැත්තේ ඉඳලා a ට එන්න පුළුවන්, ධන පැත්තේ ඉඳලා a ට එන්න පුළුවන්. එතකොට මේ fs කියන ශිතයට x සමාන a පොයින්ට් එකේ සීමාවක් තියෙනවා නම් මොකක්ද ඉක්ම වෙන්න ඕන අවශ්‍යතාවය? මෙන්න මේ අවස්ථාව තමයි ඉක්ම වෙන්න ඕන. ඍණ පැත්තේ ඉඳලා x සමානයි a ට එනකොට පවතින සීමාව ධන පැත්තේ ඉඳලා x සමානයි a ට එනකොට පවතින සීමාවට සමාන වෙනවා. ඔන්න ඕක තමයි ඉක්ම වෙන්න ඕන එකම අවස්ථාවය. මේ fs කියන ශිතයට x සමානයි a වලදී සීමාවක් පවතී. හරි, අපි කොහොමද ලියන්නේ කියලා බලමු. අපි සීමාවක් ලියන හැටි දන්නවනේ. x ඊතලයක් a li n කියලා දාන්න. එතන මට ඕන මේ x සමානයි a වලදී y සමානයි fs කියන ශිතයට සීමාවක් පවතින නම් ඉක් වෙන්න ඕන අවස්ථාවේදී මම කිව්වා එහෙනම් මෙහෙම ලියන්නේ x කියන එක a ට ළඟා වෙන්න පුළුවන්, s කියන එක a ට ළඟා වෙන්න පුළුවන් ආකාර දෙකක් කිව්වා. ඍණ පැත්තෙන් එන්න පුළුවන්. එහෙනම් ඍණ පැත්තෙන් එන්න පුළුවන් කියලා ලකුණු කරනවා අපි මෙහෙම උඩට ඍණ දාලා. a වල උඩට ඍණ දාලා. a වල මයිනස් නෙමෙයි මේ. a වල උඩ ඍණ දාලා ලකුණු කරනවා. ඍණ පැත්තෙන් එන්න පුළුවන් කියලා. ඒතර අපි ඊට පස්සේ සාමාන්‍ය සුපුරුදු පරිදි සීමාව li n කියලා දානවා. අපිට මොකේද සීමාව හොයන්න ඕන? මේ y සමාන fs කියන ශිතේ. එහෙනම් මම මෙතන fs කියලා ලකුණු කරගන්නවා. ඕක සමාන වෙන්න ඕන මොකටද? මේ s කියන එකට x සමාන a කියන පොයින්ට් එකට මට එන්න පුළුවන් ධන පැත්තේ ඉඳලා. එහෙනම් ඒක සමාන වෙනවා. x සමානයි a ට ඍණ පැත්තේ ඉඳලා එනකොට ලැබෙන සීමාව සමාන වෙන්න ඕන x සමානයි a ට ධන පැත්තේ ඉඳලා එන සීමාව. ඒතර මොකද්ද? x සමානයි a ට ධන පැත්තේ ඉඳලා එන එක මම නොටේට් කරන්නේ මෙන්න මේ විදිහට ධන ලකුණක් දාලා. සීමාවට සමාන වෙන්න ඕන fx. ඔන්න ඔය අවශ්‍යතාවය ඉටු වුණොත් තමයි මේ y සමාන fs කියන ශිතයට x සමානයි a කියන පොයින්ට් එකේදී අපිට සීමාවක් ගණනය කරන්න පුළුවන් වෙන්නේ. මොකද අපව පැහැදිලි කරගමු. මේ y සමානයි fs කියන ශිතයට මට ඕන මේ x සමානයි a කියන පොයින්ට් එකේදී සීමාවක් තියෙනවද කියලා බලා ගන්න. සීමාව හොයා ගන්න ඕනේ කියලා හිතමු. එතකොට මේ සීමාවේ නීතියක් තියෙනවා. මේකට x සමානයි a කියන පොයින්ට් එකේදී සීමාවක් පවතින්න නම් මොකක්ද ඉක්ට වෙන්න ඕන? x සමානයි a ට එන්න පුළුවන් ආකාර දෙකයි. ධන පැත්තේ ඍණ පැත්තේ ඉඳලා එන්න පුළුවන්, ධන පැත්තේ ඉඳලා එන්න පුළුවන්. එහෙනම් මේ x සමානයි a ට ඍණ පැත්තේ ඉඳලා ආවට පස්සේ fs ශිතයේ සීමාව සමාන වෙන්න ඕන x සමානයි a ට ධන පැත්තේ ඉඳලා ආවට පස්සේ fs ගේ සීමාව. ඒතර මේක මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. අපි උදාහරණකින් බලමු මේක තහවුරු කරගන්නේ කොහොමද කියලා. දැනගන්න ඕන දේ කිසියම් ශිතයකට කිසියම් ලක්ෂයකදී සීමාවක් පවතින නම් ඒ සිතේ වමත් සීමාව සහ දකුණත් සීමාව සමානයි. ඒතර මේකට මම කියනවා වමත් සීමාව. වමත් කියන්නේ මේ ඍණ පැත්තේ සීමාව. ධනයකට කියනවා දකුණත් සීමාව සමාන වෙනවා. එහෙනම් වමත් සීමාව සහ දකුණත් සීමාව සමාන වුත් තමයි මේ සිතේට සීමාවක් පවතිනවා කියලා අපි කියන්නේ. අපි උදාහරණකින් බලමු. වමත් දකුණත් කතාව ඕනේ නැහැ. ඍණ පැත්තෙන් ඉඳලා එනකොට සීමාව සමාන වෙන්න ඕන. ධන පැත්තෙන් ඉඳලා එනකොට සීමාව. හරි බලමු උදාහරණකින් මේක කොහොමද තහවුරු කරගන්නේ කියලා. තහවුරු කරගන්න කොහොමද කියලා බලමු. අපි එනම් උදාහරණයක් බලමු. මේක මේ සිත දෙක සීමාවක් පැවතීම සම්බන්ධයි. මට fs කියන ශිතය දීලා තියෙන මෙන්න මේ විදියට. මේ විදියට දීලා තියෙනවා. x වර්ග ධන x ඍණ 1 s කියන එක කුඩයි ඍණ 2 වෙනවා. මම මේක පැහැදිලි කරන්න. x ධන 3 s කියන එක ඍණ 2යි බිංදුව අතර වෙනකොට. 2 ඍණ x 2 ඍණ x ධන 3x වර්ගලු s කියන එක විශාලව සමාන බිංදුව. ඉතින් මේ fs කියන ශිතයේ නිශ්චිත අගයක් නැහැ. ඒක s ගේ එක අගයන් වලදී ශිත කිහිපයකින් අර්ථ දැක්වලා තියෙනවා. දැන් මේක මගින් මට කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. මේ අපේ සංඛ්‍යා රේඛාව තියෙනකොට s කියන එක ඍණ 2කට වඩා අඩු අගයන් වලදී මෙන්න මේ අගයන් වලදී fs කියන ශිතය මට ලියන්න පුළුවන් වෙන්නේ මෙන්න x වර්ග ධන x ඍණ 1 විදියට. s කියන එක ඍණ 2ක් බිංදුවත් අතර පැවතුනොත් ඍණ 2ක් ඇතුළුව. එතන මට s කියන එක ලියන්න පුළුවන් වෙන්නේ x ධන 3 විදියට.
ඊට පස්සේ s කියන එක බිඳුවට වඩා වැඩි එකක් තුනත් බිඳුවත් එක්ක එහෙනම් මට ලියන්න පුළුවන් 2 × x ධන 3x වර්ග විදියට. මොකද්ද වෙලා තියෙන්නේ? මේ fs කියන ශිතය x වල විවිධාගයන් වලදී විවිධ ශිතයන් තමයි දරන්නේ. x කියන එක ඍණ 2කට වඩා අඩු වගයන් වලදී ওই ශිතය s කියන එක ඍණ 2ක් බිඳුවත් අතරදී x ධන 3 කියලා s කියන එක බිඳුවට වඩා වැඩි වගයන් වලදී 2 × s ධන 3x වර්ග කියලා අර්ථයක් වෙන්නේ. හරි. ඒක හරිනේ. එහෙනම් මට හොයන්න ඕන තමයි සීමාව s කියන එක ඍණ 3 දී fs කියන ශිතයේ සීමාව හොයන්න තියෙන්නේ. සීමාව හොයන්න තියෙන්නේ. ඔය විදිය සීමාවක් හොයන්න කලින් අපිට මෙහෙම ශිතය අපේ fs ශිතය විවිධ අවස්ථාවලදී විවිධාගයන් ගන්න ශිතයක් නම් තියෙන්නේ අපිට කෙලින්ම ඒ ශිතයට ඍණ 3 ආදේශ කරලා සීමාව හොයන්න බෑ. එහෙම වුණොත් අපි මේ වමස් සහ දකුණස් සීමාව දෙක හොයලා ඒ දෙක සමානද කියලා බලන්න ඕනේ. දැන් මට මුලින්ම හොයන්න තියෙන්නේ මේ ඍණ 3 කියන පොයින්ට් එකේදී ඍණ 2 මෙතන තියෙනවා. ඍණ 3 කියන පොයින්ට් එකේදී මේ fs කියන ශිතයේ සීමාව හොයන්න තියෙනවා. මම කිව්වා මේ වගේ එක සීමාව හොයනකොට අපි ඍණ පැත්තෙන් එන සීමාවයි ධන පැත්තෙන් එන සීමාවයි සමානව තමයි ඒ ශිතයේ සීමාවක් පවතින කියලා කලින් තීර කොටසේ පැහැදිලි කරා. එහෙනම් මේ ඍණ 3 කියන ලක්ෂයට මට එන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. මෙහෙම ඍණ පැත්තෙන් එන්න පුළුවන් නේද? තව මෙහෙම ධන පැත්තෙන්. ඍණ 3ට ධන පැත්ත කියන්නේ ඊට දකුණු අත පැත්තේ ඉඳලා එන ශිතය. එතකොට ඍණ 3ට ධන පැත්තෙන් එනවා කියන්නේ මෙහි ඉඳලා ධන අනන්ත ඉඳලා ඍණ පැත්තේ 3ට එනවා. ඍණ පැත්තෙන් එනවා කියන්නේ මේ ඍණ අනන්ත ඉඳලා ඍණ 3ට එනවා. එතකොට අපිට පේනවා මේ ශිතය අපි දැන් ඍණ 3 දී fs කියන එක මේ ඍණ පැත්තේදී fs කියන එක විනාගයක් වෙන්නේ නැති ධන පැත්තේදී fs කියන එක විනාගයක් වෙන්නේ නැති. අපි ඒක හරියටම දන්නේ. අපි fs කියන එක තීරණය කරන්නේ මෙන්න මේ විදියට. මේ ඍණ 3ට ඍණ පැත්තෙන් එනකොට ඍණ 3ට ආසන්න අවස්ථාවේ පවතින මොකද්ද ශිතය? ඍණ 3ට ධන පැත්තෙන් එනකොට මේ ආසන්න අවස්ථාවේ පවතින ශිතය මොකද්ද? ඔන්න ඔය ශිතයන් දෙක තමයි ඍණ පැත්තෙන් එනකොට ශිතයක් ධන පැත්තෙන් එනකොට ශිතයක් දෙස අර්ථයක් වෙන්නේ. එහෙනම් අපි බලන්න ඕන ඒ ශිතයන් දෙකට මේ ඍණ 3 ආදේශ කරාට පස්සේ සමානගයක් එනවද කියලා. අනිවාර්ය සමානගයක් આવොත් තමයි මේ x සමාන ඍණ 3 කියන ලක්ෂයේදී fs ට සීමාවක් පවතින්නේ. අපි මුලින්ම බලමු s කියන එක ඍණ 3ට ඍණ පැත්තෙන් එනකොට ශිතය මොකක්ද කියලා. ශිතය මොකක්ද කියලා බලමු. ඒතර s කියන එක ඍණ 3ට ඍණ පැත්තෙන් එනවා කියන්නේ මේ ඍණ අනන්ත ඉඳලා එනවා. ඇවිල්ලා ඍණ 3ට ආසන්න අවස්ථාවේදී මොකක්ද අර්ථ දක්වන ශිතය? s කියන එක ඍණ 2කට අඩු වගයන් වලදී අපිට අර්ථ දක්වන්නේ මෙන්න මේ සම්පූර්ණ පරාසයටම අර්ථ දක්වන්නේ s වර්ග දාලා x ඍණ 1 කියන ශිතය. එහෙනම් මේ ඍණ 3ට ඍණ පැත්තෙන් ඇවිල්ලා ර්ණ 3ට මේ ආසන්න පොයින්ට් එකේදී මේ ශිතයට අර්ථ දක්වන්නේ මෙන්න මේ x වර්ග දාන x ඍණ 1 කියන ශිතය. එහෙනම් මේ fx විදියට හැසිරෙන්නේ s කියන එක ඍණ පැත්තෙන් s කියන එක ඍණ 3ට ඍණ පැත්තෙන් එනකොට x වර්ග දාන x ඍණ 1 කියන ශිතය. එහෙනම් අපි මුලින්ම මේ සීමාව හොයන්න ඕන. ඍණ fs කියන්නේ ඍණ පැත්තෙන් එන එක s වර්ග දාන x ඍණ 1. එතකොට මේ ඍණ කියන්නේ මේ ඍණ පැත්තෙන් එනවා කියන්නේ නැත්නම් ඍණ ලකුණක් නේ. එහෙනම් මොකද කරන්නේ? මේ x කියන තැන් වලට ඍණ 3 ආදේශ කරලා බලන්න. ඍණ 3 වර්ග දාන ඍණ 3 ඍණ 1. මට උත්තරේ එනවා 5යි කියලා. ඊළඟට මම බලන්න ඕන අංක 1 කියලා මම දාන්න. මේ අපි හොයාගත්තේ s කියන ශිතයට ඍණ 3ට ඍණ පැත්තෙන් එනකොට සීමාව. එහෙනම් මට ඊළඟට හොයන්න ඕන s කියන ශිතයට ඍණ 3ට ධන පැත්තෙන් එනකොට සීමාව මොකද්ද කියලා. ඍණ 3ට ධන පැත්තෙන් එනකොට සීමාව කියන මේ ලිමිට් ලකුණ දාන්න ඕන. එතකොට ඍණ 3ට ධන පැත්තෙන් එනකොට සීමාව. ඉතින් මේ ඍණ 3ට ධන පැත්තෙන් එනකොට මට මේක මුලින්ම s වර්ග ධන කියලා දාන්න බෑ. මම fs කියලා දාගන්නවා. මොකද්ද මේ ඍණ 3ට ධන පැත්තෙන් එනකොට fs විදියට හැසිරෙන්නේ. ඇයි මේකේ විවිධාගයන් වලදී එක එක fs නේ තියෙන්නේ. අපි බලන්න ඕන අපිට ඕනාගේදී මොකද්ද තියෙන fs කියලා. ඍණ 3ට ධන පැත්තෙන් ආවත් ඒක ඍණ 3ට ධන පැත්තෙන් එනකොට ඍණ 3ට ආසන්න පොයින්ට් එකකින් අපි සිතේ ගන්න. ඍණ 3ට ආසන්න වෙනකොට සිතේ මොකද්ද? ඒත් මේ s වර්ග ධනයේ ඍණ එකමයි තියෙන්නේ. මොකද ඍණ 3ට ධන පැත්තෙන් ආවත් ඍණ පැත්තෙන් ආවත් ඒ අගයන් දෙක ඍණ 2කට වඩා අඩුයි. ඍණ 2කට වඩා අඩු අවස්ථාවේදී අර්ථ දක්වන්නේ මේ සිතේ. එහෙනම් ඕකෙන්නේ x ඍණ 3 ධන පැත්තෙන් එනකොට x වර්ග ධන x ඍණ 1 විදිහට තමයි අර්ථ සීමාව.
එතකොට ඕක එන්නේ අපි ඍණ 3 දාලා බලමු. ඒත් එන්නේ මට 5යි කියලා අංක 2. එහෙනම් ඍණ 3ට ධන පැත්තෙන් එනකොට සීමාව 5යි. ඍණ 3ට ඍණ පැත්තෙන් එනකොට සීමාව මොකද්ද? ඒත් 5යි. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? ඍණ පැත්තෙන් එනකොට සීමාවයි ධන පැත්තෙන් එනකොට සීමාවයි සමාන වෙනවා. මම මේක මකා ගන්නතන. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? s සමානයි ඍණ 3 s කියන ඍණ 3 ඍණ පැත්තෙන් එනකොට මේ fx සිතේට තියෙන අගය සමාන වෙලා s කියන සිතේ ඍණ 3ට s කියන සිතේ ඍණ 3ට ධන පැත්තෙන් එනකොට මේ fs කියන අගය මොකක්ද අගය 5 කියලා අපිට ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේකේ වමත් සීමා සහ දකුණත් සීමා සමාන වෙලා තියෙනවා. එහෙම වුණොත් මේ සිතේ x සමානයි ඍණ 3 කියන පොයින්ට් එකේදී සීමාවක් පවතී. මොකද්ද ඒ සීමාව? x සමාන ඍණ 3 දී fs කියන එකේ සීමාව 5 විදිහට අර්ථ දක්වනවා. එහෙනම් මේ සමාන වෙන අගය තමයි සීමාව වෙන්නේ. x සමාන ඍණ 3ට ඍණ පැත්තෙන් එනකොට සීමාවයි ධන පැත්තෙන් එනකොට සීමාවයි සමාන වෙලා එහෙම සමාන වුණොත් x සමාන ඍණ 3 දී fs ගේ සීමාව වෙන්නේ සමාන වෙච්ච අගය. ඒතර මෙතෙන්දී අපි ඍණ 3 ඍණ ඒව දාන්නේ නැහැ. අපි අවසානයේ සීමා උත්තරේ ලියන්නේ මෙන්න මේ විදිහට. දැන් ඔය එක උත්තරයක් අපි එන තව එකක් බලමු. ඕකෙම. මට ඕන බිඳු අවස්ථාව මම සලකනවා. මට ඕන මෙන්න මේක. මේ ශිතේ සීමාව හොයන්න තියෙන්නේ. මොකද්ද මට හොයන්න තියෙන්නේ? මේ fs කියන ශිතේට x කියන බිඳුවට ආසන්න වෙනකොට fs කියන ශිතේ සීමාව මොකක්ද කියලා හොයන්න. එහෙනම් බිඳුවට ආසන්න වෙනවා කියන්නේ දැන් මෙහෙම එකක් බිඳුව තියෙන ඔය විදිහට. බිඳුවට ආසන්න වෙනකොටත් අපි සීමාව වලට මොකද්ද කරන්නේ? බිඳුවට ඍණ පැත්තෙන් එන්න පුළුවන්, ධන පැත්තෙන් එන්න පුළුවන්. ඒ බිඳුවට ර්ණ පැත්තෙන් එනකොට ධන පැත්තෙන් එනකොට සීමා දෙක හොයලා ඒ දෙක සමානද කියලා බලන්න ඕනේ ඉස්සෙල්ලා. එහෙනම් මොකද මුලින්ම කරන්නේ? x තලය බිඳුවට ර්ණ පැත්තෙන් එනකොට සීමාව fx අපි හොයන්න ඕනේ. එතකොට මේ බිඳුවට ර්ණ පැත්තෙන් එනකොට fx විදිහට හැසිරෙන්නේ මොකක්ද? ඇයි මේක එක එක අගලවල දෙක එක x බිඳුවට ර්ණ පැත්තේ ඉඳලා එනකොට බිඳුවට ආසන්න අවස්ථාවේදී fx වෙන්නේ මොකක්ද? හැම එකම මේ ඍණ පැත්තෙන් ආවත් ධන පැත්තෙන් ආවත් ඒ දෙපැත්තෙදිම බිඳුවට ආසන්න අවස්ථාවේ ශිතය තමයි ගන්න. දැන් මේ බිඳුව කියන ඉරට මේ පැත්තෙන් තියෙන වම් පැත්තෙන් තියෙන ශිතේ බිඳුවට ආසන්න අවස්ථාවේ මොකක්ද තියෙන්නේ? එතකොට ඍණ දෙකක් බිඳුවත් අතර තියෙන ශිතය x ධන 3. එහෙනම් මේ ඍණ පැත්තෙන් එනකොට බිඳුවට ආසන්න අවස්ථාවේ තියෙන්නේ මොකද්ද? x ධන 3 කියන ශිතය. ඊට පස්සේ බිඳුවට ධන පැත්තෙන් එනකොට මේ බිඳුවට ආසන්න අවස්ථාවේ තියෙන ශිතය මොකද්ද? මෙන්න මේ දෙක ඍණ x ධන 3x වර්ග කියන ශිතය. මොකක්ද තියෙන්නේ? දෙක ඍණ x ධන 3x වර්ග කියන ශිතය. එහෙනම් අපි ওই ශිතයට ශිතයන් දෙකක්. එතකොට ඍණ පැත්තෙන් අර ඉස්සෙල්ල එකේ ඍණ පැත්තෙන් එනකොට එක ශිතයක් තියෙනවා, ධන පැත්තෙන් එනකොට එක ශිතයක් තියෙනවා. දැන් මේක ශිතයන් දෙකක් විදිහට තියෙන්නේ. එහෙනම් අපි ඒකේ සීමා දෙක හොයන්න ඕන. වම සහ දකුණ. මුලින්ම x සමාන බිඳුව ඍණ පැත්තෙන් එනකොට ශිතයේ විදිහට අර්ථයක් වෙන්නේ x ධන 3. එහෙනම් x තලය බිඳුව ඍණ ශිතයේ විදිහට අර්ථයක් වෙන්නේ x ධන 3. එහෙනම් මේ x කියන තැන් වලට බිඳුව දැම්මොත් අපිට ඉන්න 3යි කියලා අංක එක. ඊළඟට s කියන එක බිඳුව ධන පැත්තෙන් යනකොට fx. fx විදිහට අර්ථයක් වෙනවා. ඒතර x තලය බිඳුව ධන පැත්තෙන් යනකොට fx වෙන්නේ මොකද්ද? fx වෙන්නේ මොකද්ද? දෙක ඍණ x ධන 3x වර්ග. එහෙනම් දෙක ඍණ x ධන 3x වර්ග තමයි මේ බිඳුව කියන එක ධන පැත්තෙන් එනකොට fx විතර හැසිරෙන්නේ. එහෙනම් මේ ශීතයට අපි බිඳුව ආදර්ශ උපකරණ x තියෙන තැන් වලට දෙක ඍණ බිඳුව ධන 3 දෙකයි කියලා ඉන්නේ. හැබැයි ඔන්න වැදගත් දැන අපිට මේ ශීතේ ඍණ පැත්තෙන් බිඳුවට එනකොට සීමාවයි ධන පැත්තෙන් බිඳුවට එනකොට සීමාවයි අසමාන වෙලා. අන්න එහෙම අසමාන වුණොත් අපි කියනවා මේ ශීතයට x සමානයි බිඳුවේදී සීමාවක් නොපවතී. සමානවත් තමයි වම සහ දකුණ සීමා සමානවත් තමයි ශීතල සීමාවක් තියෙන්නේ. එතකොට මෙතෙන්දී x සමානයි බිඳුව කියන ලක්ෂයේදී මේ ශීතල සීමාවක් නොපවතී කියලා අපි කියනවා. එහෙනම් කොහොමද කියන්නේ? මට මේක දැන් වැඩක් නෑ. x සමානයි බිඳුවේදී ශීතයට සීමාවක්
නොපවතී. හේතුව මොකද්ද? මේ s කියන එක බිඳුව ඍණ පැත්තෙන් එනකොට සීමාව අසමාන වෙලා තියෙනවා. s කියන එක බිඳුවට ධන පැත්තෙන් එනකොට සීමාව. දැන් එහෙම වුණොත් මේ ශිතයට x සමාන බිඳුවේදී සීමාවක් පවතින්නේ නැහැ. ඔන්න ওই විදිහට තමයි අපි ශිතයකට සීමාවක් පවතිනවද නැද්ද? ඒ සීමාව මොකක්ද කියලා හොයන්නේ සාමාන්‍ය ක්‍රමයට. ඒතර මේ ක්‍රමයට අපි ශිතයක සීමාව හොයන්නේ මේ අපේ ශිතය එක් අගය පරාසවලදී විවිධ විදිහේ ශිතය හැසිරෙනවා. දැන් මේක ඍණ දෙකට අඩු වෙනකොට එක ශිතයක්, බිඳුවට බිඳ දෙක අතර එක ශිතයක්, බිඳුවට බිඳුවට තව ශිතයක්. එහෙම වුණොත් තමයි අපි ශිතයට මෙම අවස්ථා දෙකක් අරගෙන ඍණ පැත්තේ ධන පැත්තේ කියලා අවස්ථා දෙකක් අරගෙන සීමාව හොයන්නේ. ඒතර ඔය විදිය ඔක හොඳට මතක තියාගන්න. ඔක හොඳට මතක තියාගන්න. ඊළඟට සීමාව සම්බන්ධ නීති. සීමාව සම්බන්ධ නීති. අංක 1 නීතිය ශිතයක x තලයක් බිඳුව x තලයක් ඒට යනකොට සීමාව fx ධන gx. ශිත දෙකක එකතුවක් තියෙනවා නම් අපිට සීමාව යන්න අපිට ඒ ශිතවල අර අවකලනය වගේම වෙන වෙනම සීමාවල එකතුවක් විදිහට ලියන්න පුළුවන්. x තලයක් a gx විදිහට ලියන්න පුළුවන්. ඒ ශිත දෙකක එකතු සීමාව කියන්නේ වෙන වෙනම මේ ශිත දෙකේ එකතු වල සීමාව ලියන්න පුළුවන්. ඒ විදිහටම x තලයක්ගේ සීමාව fx ඍණ gx කියන එක ශිත දෙකක අන්තරයක සීමාව කියන්නේ අපිට වෙන වෙනම ශිතවල අඩු කිරීමේ සීමාව විදිහට ලියන්න පුළුවන්. අඩු කිරීම x තලයක්ගේ gx විදිහට මට කියන්න පුළුවන්. ඊළඟට ওই විදිහටම x තලයක්ගේ සීමාව ශිත දෙකක ගුණිතයක සීමාව මට කියන්න පුළුවන් වෙන වෙනම ශිතවල ගුණිතයක සීමාව කියලා. ශිත දෙකක එකතුවක සීමාව වෙන වෙනම ශිතවල එකතුවක සීමාව, අන්තරයේ සීමාව වෙන වෙනම අන්තරවල සීමාව, ගුණිතයේ සීමාව වෙන වෙනම ගුණිතවල සීමාව. අංග 4 ශිතවල බෙදීමේ සීමාව කියන්නේ මොකද්ද? ඒ ශිත දෙකේ වෙන වෙනම සීමාවල බෙදීම විදියට මට කියන්න පුළුවන්. මොකද වෙන්නේ? ශිත දෙකක එකතුවක සීමාව කියන්නේ ඒ ශිත දෙකේ වෙන වෙනම සීමාවල එකතුව. ශිත දෙකක අන්තරයේ සීමාව කියන්නේ වෙන වෙනම අන්තරවල එකතුව. අන්තර දෙකේ වෙන වෙනම අන්තර. ගුණිතයේ සීමාව කියන්නේ වෙන වෙනම සීමාවල ගුණිතේ. බෙදීමේ සීමාව කියන්නේ වෙන වෙනම සීමාවල බෙදීම. તો සීමාව සම්බන්ධ මේ නීති හතර හොඳට අවබෝධය තියාගන්න. මේක එච්චර දෙයක් නෙමෙයි. මේ අවකලනේ තෝහුම්ම තමයි. ඊළඟට මෙන්න මේ දේ දැනගන්න. දැන් අපි ශිතයක සීමාව වෙනකොට ඒ ශිතයේ වමස් සීමාව සහ දකුණස් සීමාව හේතුව ඒ fx කියන ශිතයේ විවිධ අවස්ථාවලදී විවිධ විදිහට හැසිරෙනවා. නමුත් අපිට මෙන්න මේ විදිහට ශිතය අපේ fs කියන ශිතය මේ විදිහට දෙන sin fs කියන දේ x ධන 3 බෙදීම x වෙන එක විදිහට මට ශිතය දීලා තියෙනවා. ශිතය දීලා මට කියනවා s කියන එක මොකක් හරි a කියන පොයින්ට් එකට යනකොට මේ fs කියන ශිතේ සීමාව හොයන්නේ කියලා. එතකොට අපිට කරන්න තියෙන මුලින්ම s කියන a කියන එකට යනකොට මේ fs කියන සීමාව අපි මුලින්ම ආදේශ කරලා බලමු. මේවට a කියන පොයින්ට් එක ආදේශ කරලා බලමු සීමාව මොකක්ද. එතකොට මේ අපිට a ධන 3 බෙදීම ඒරණයක් කියලා. එතකොට මේ ශිතය s කියන එක a ට යනකොට මේ ශිතේ සීමාව a ධන 3 බෙදීම ඒරණ 3යි. හැබැයි හොඳට මතකයේ තියාගන්න මෙන්න මෙහෙම එන උත්තරය අපිට බිඳුව බෙදීම බිඳුවක් හරි එකයට බිඳුවක් හරි එක්ක අනන්තය බෙදීම අනන්තයක් හරි ওই විදිය ප්‍රකාශනයක් ආවොත් අපි ඕයගේ ඒවා හදන්න වෙනම ක්‍රම තියෙනවා. ඉතින් මේ ශිතයට මට ওই විදිය එකයට බිඳුවක් හරි බිඳුව බෙදීම බිඳුවක් හරි ආවොත් අපේ අදාළ සීමාව හොයන්න ඕන ලක්ෂ්‍ය දාලා අපිට මේ විදිහට කෙලින්ම අගය ආදේශ කරලා මේ විදිහට ලියන්න බෑ. ඒව හදන්න වෙනම සූත්‍ර තියෙනවා. එතකොට මේ විදිහට අපිට කෙලින්ම දාලා හොයන්න පුළුවන්
බිඳුව බෙදීම බිඳුවක් හරි එකට බිඳුවක් හරි අනන්ත බෙදීම අනන්තයක් හරි එන්න තියෙවට විතරයි. උදාහරණයක් විදිහට මේ සිතේ මට හොයන්න පුළුවන් S කියන එක දෙකට යනකොට සීමාව. මම මොකද කරන්නේ? මට තියන අර සීමාව නීති පාවිච්චි කරන්නත් පුළුවන්. බෙදීමක සීමාවක් තියෙන්නේ. ඒතකොට වෙන වෙනම සීමාවල බෙදීමක් විදිහට යන්න පුළුවන්. x ධන 3 බෙදීම. x විතරයක් දෙක සීමාව. x නේ කියන්නේ. ඒතර මෙතන එකතුවේ සීමාවක් තියෙන ඒකත් මම ලියන්න පුළුවන් මේ වෙන වෙනම සීමාවල එකතුවක් විදිහට x ධන x විතරයක් දෙක සීමාව 3 බෙදීම x විතරයක් දෙක සීමාව x ඍණ x විතරයක් දෙක සීමාව 1 මට පේනවා මේ x තියෙන තැන් වලට අපි 2 දාන්න ඕන 2 දාන නියත එක සීමාව ඒ නියතෙමයි x තියෙන තැන් වලට අපි 2 දාන්න 2 ඍණ 1 ඒතර 5 බෙදීම 1 කියලා අපිට උත්තරය එතකොට මේ සිතේට මේ x සමාන 2 කියන පොයින්ට් එකේදී අපිට වම සීමාව දකුණ සීමාව හොයන්න ඕනේ නැහැ. හේතුව මේක නිශ්චිත සිතයක්. නිශ්චිත සිතයක් කියන්නේ මේ සිතය ඕනම s ත්‍යාගයට පවතින්නේ ওই s ධන 3 බෙදීම s නේ එක විදියට. s ගේ ඕන රියල් නම්බර් එකක් දැම්මම මට මේ සිතේ ওই විදිහට තමයි පවතින්නේ. එහෙම වුණොත් අපිට කෙලින්ම අගයක් ගන්න පුළුවන්. හැබැයි බිඳුව බෙදීම බිඳුවක්, එකට බිඳුවක්, අනන්ත බෙදීම අනන්තයක් එන්න බෑ. ඒතර මේ විදිහට ලියන්න පුළුවන්. අපි සාමාන්‍ය ගණන් හදනකොට මේ වෙන වෙනම නිවිදි දාලා ලියන්නේ නැහැ. මේ මෙතෙන්දිම අපි කෙලින්ම 2 ධන 3 බෙදීම 2 ඍණ 1 විදියට එතෙන්දිම කියනවා. මම මේ දැනුමට තමයි මේ කරේ. දැන් මට මේ කියන්නා වූ සිතේ x තලයක් එකට යනකොට සීමාව ඕන. මොකද්ද මම කරන්නේ 2 ධන 3 මේ x තියෙන තැන් වල 2 දැම්මා. මෙතන එක. හැබැයි මට එන්නේ 5 බෙදීම බිඳුව. මේ එකයට බිඳුවක් ආකාරයක් ආවොත් එහෙනම් අපිට මේකට කෙලින්ම එක දාලා සීමාව හොයන්න බෑ. අන්න ඒ වගේ වලට තමයි අපිට සූත්‍ර කීපයක් තියෙනවා. අපි නම් අන්න මේ සූත්‍ර ටික බලලිමු. ඔයගේ සිතයක් අවකල්ලෙන් මේ සීමාව හොයන හැටි. අංක 1 මෙන්න මේ විදිහකට දුන්නා. x තලයක් a ට යනකොට සීමාව මට ඕන xn ඍණ an බෙදීම x නේ. මෙන්න මේ විදිහ එකක් තිබුණොත් අපිට පේනවා මේ x තියෙන තැන් වලට a දැම්මොත් a ගෙන් ඍණ a ගෙන් බෙදීම a නේ. මට පේනවා බිඳුව බෙදීම බිඳුවක් කියලා එන්නේ. අන්න ඒකින්ද අන්න ඒ අපේ දුර්වලතාවය මඟහරව ගන්න අපිට හොයලා දීලා තියෙනවා මෙන්න මේ වගේ සිතේක සීමාව වෙන ක්‍රමයක්. මේ වගේ බිඳුව බෙදීම බිඳුවක් ආවොත් මේ වගේ බල තිබුණොත් අපිට සීමාව වෙන ක්‍රමවේදයක් හොයලා දීලා තියෙනවා. මොකද්ද ඒ ක්‍රමවේදය? අර අවකලනය වගේම මේ සිතේ සීමාව අපි කියන්නේ NA n ඍණ 1 කියලා. මොකද්ද? NA n ඍණ 1. කොහොමද ගත්තේ? n කියන්නේ මේ සිතේ උඩ තියෙන සමාන බල දෙක. ওই බලය වතාවක් a කියන්නේ මෙතන තියෙන නියතේ වතාවක් n - 1. එතන මේ x සම විතරයක් a ට යනකොට xn නේ an සිතේ බෙදීම x නේ කියන සීමාව අපි දැක්කොත් කොතන හරි බිඳුව බෙදීම බිඳුවන්නේ ඒ වගේ තරකට අපිට මේ විදිහට කෙලිම දාන්න පුළුවන්. මේක ඔප්පු කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය විදිහට දාන්න පුළුවන්. අපි පොඩි උදාහරණයක් බලමු. පොඩි උදාහරණයක්. તો මම දාන්න දෙයි x කියන එක a ට යනකොට සීමාව xn ඍණ an බෙදීම x නේ a කියන්නේ na n ඍණ 1. උදාහරණයක් අංක 1 x තලයක් දෙකට යනකොට x තලයක් තුනට x තලයක් ඍණ 1කට යනකොට x තල ඍණ 1කට යනකොට සීමාව මට ඕන x7 ධන 1 බෙදීම x7 ධන 1 බෙදීම x4 ඍණ 1 x4 ඍණ 1 කියලා මට ඕන වෙන්නේ. දැන් මේක සීමාව හොයන්න තියෙන්නේ මට පැහැදිලි නේද? මේක මම ඍණ 1 දාලා හැදුවොත් මොකක්ද වෙන්නේ? බිඳුව බෙදීම බිඳුවක් ආකාරයක් තමයි එන්නේ. මේ x තියෙන තැන් වල ඍණ 1 දැම්මොත් බිඳුව බෙදීම බිඳුවක් ආකාරයක්. එහෙනම් මට මේක හදන්න බෑ ওই විදියට. එහෙනම් මට මේක හදන්න පුළුවන් ක්‍රමයක් මට දීලා තියෙන මේ x එක. මේ කිසියම් තැනක බලයක් තුනක් අපි try කරන්න ඕනේ. මේ හැමතැනම එකම බලය හදාගන්න. හැමතැනම එකම බලය හදාගන්න අපි try කරන්න ඕන. හැමතැනම
එකම බලය හදාගන්න try කරන්න ඕන. මොකද්ද අපි කරන්නේ ඕකේ? මෙන්න මේ වගේ දෙයක් තමයි කරන්නේ. අපිට x තලයක් ඍණයකට යනකොට සීමාව. ඒතර මේ x7 මට ලියන්න පුළුවන් නේද මෙන්න මේ විදියට. x න් ඍණයේ ඉන්න ආකාරය. ඍණ 1 වෙනි බලය කියලා මට ලියන්න පුළුවන්. වරදක් නැහැ. ඍණ 1 වෙනි බලය කියලා මට ලියන්න පුළුවන්. ඍණ 1 7 වෙනි බලය කියලා මට ලියන්න පුළුවන්. ඒතර 7 කියන එක ඔත්තේ වෙනකොට මේ ඍණ ධන වෙලා මේ x7 ධන 1 කියන එක. යට තියෙන එකක් මට ලියන්න පුළුවන් x4 ඍණ 1 4 කියලා. ඉතින් මම අර මට හදාන්න පුළුවන් ප්‍රකාශනයේ ආකාරය මොකද්ද? මෙන්න මේ විදිහට මම ඕක හදා ගැනීමක් තමයි ඔය කරලා තියෙන්නේ. හරි. හදා ගැනීමක් කරලා තියෙන්නේ. හරි. ඒතර මම මේ සමීකරණ දෙක උඩ හදාගෙන තියෙන්නේ. උඩ හදාගත්තට වැඩක් නැහැ. මට යටත් වෙන්න ඕන මේ x ඍණ a පදේ කියලා ඉන්නවා. එහෙනම් මොකද්ද මම කරන්නේ? ඒකත් ඒ විදිහට හදාගමු. x4 ඍණ 1 7 වෙනි බලය. මෙතනට මට ඔය සීමාවේ ප්‍රකාශනය ආදේශ කරන්න තියෙන්න ඕන මොකද්ද? x ඍණ 1 කියලා තියෙනවා. හරි මම ඒක එහෙම ලියාගත්තා. ඒක එහෙම ලියාගත්තා. වරදක් නැහැ. ඒක ඒ විදිහට මම ලියාගත්තා. ඊට පස්සේ ඕකම වෙනසක් නොවෙන්න උඩයි යටයි දෙකම ඕකෙන් වැඩි කරනවා. උඩයි යටයි දෙකම ඕකෙන් වැඩි කරනවා. එතකොට මේ යට තියෙන්නේ ඕක මම උඩටත් ඕක දානවා. මෙතන x ඍණ කියන්නේ x දාන එකනේ. බෙදීම යටට දානවා x4 ඍණ 1 4 කියලා. එතකොට මම මේක හදාගත්ත ওই විදිහට. කිසි ප්‍රශ්නයක් නැහැ නේද? ප්‍රශ්නයක් නැහැ මට. එතකොට මම ඕක හදාගත්ත ওই විදිහට. දැන් මට මෙන්න මේ කියන කොටසට කෙලින්ම ඕන මට සීමාවේ මේ උත්තරය ආදේශ කරන්න පුළුවන්. x4 ඍණ 1 7 වෙනි බලය මෙදිම ඕක කෙලින්ම මට තියෙන්නේ. දැන් මම මොකද්ද කරන්නේ? හරි ඒක ඇරට ආදේශ කරගන්න පුළුවන්. ඒ තාපෝ මෙන්න මේකට x ඍණ 1 ආදේශ කරොත් බිඳුව බෙදීම බිඳුවක් වෙනවා. එහෙනම් මම ඒකත් ඒ විදිහට හදාගන්න ඕනේ. එහෙනම් x ඍණ 1 මම කො මේ ගුණිත එක සීමාවට තියෙන එක වෙනමම ලියමු. සීමාව x4 ඍණ 1 7 වෙනි බලය බෙදීම x ඍණ 1 වැඩි කිරීම අර්ග සීමාවම වෙනම ලියනවා. ගුණිත එක සීමාවට වෙනම ලියන්න පුළුවන්. එතකොට මම ඒක ලියන්නේ කොහොමද? දැන් මෙතන උඩ x ධන එකක් තියෙනවා. මට ඔබ ලියා ගන්න පුළුවන් ඕනනම් එක බෙදීම x4 ඍණ 1 4 බෙදීම x ධන එක විදිහට මට ලියා ගන්න පුළුවන්. වරදක් නැහැ මේ x ධන එක කියනවා පල්ලෙන් නෙවුවා. මේක ඉතින් හරස් උඩටම එන්නේ කොහොමද? ඒක ප්‍රශ්නයක් නෑ මට අවශ්‍ය විදිහට ලියාගත්තා. එහෙනම් මට මෙන්න මේ වගේ එකක් නේ හදා ගන්න ඕනේ. මේ බල දෙකක් දැක්කොත් ඔය විදිහට හදා ගන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මට මෙතන x ඍණ තියෙන්නේ නම් මෙතන ඍණ එන්න ඕන. ඍණ එන්න ඕන විදිහට බලමු කොහොමද හදාගන්න පුළුවන් කියලා. ඍණ එන්න ඕන විදිහට අපි කොහොමද හදාගන්න පුළුවන් කියලා බලමු. ඒතර මේක හරි මට ඍණ 1 7 වෙනි බලය. ඒක හරි. එතන මම ගාපෝ ලියා ගන්නවා x ඊටාලයක් ඍණ 1 x7 ඍණ 1 7 වෙනි බලය බෙදීම x ඍණ 1 විදියට මට වැඩි කිරීම එක බෙදීම. දැන් මට මෙන්න මේ කියන ප්‍රකාශනය මෙන්න මේ විදියට හදාගන්න මේ ඍණ යටට දෙන්න ඕන. එහෙනම් මට මෙහෙම ලියුවට වරදක් නැහැ නේද? x4 ඍණ 1 4 බෙදීම x ඍණ 1 කියලා මට ලියුවට වරදක් වෙන්නේ නැහැ. මේක x ඊතරයක් ඍණ 1 සීමාව. ඇයි මම මොකද කරේ? මේ x4 ඍණ මෙතන දැම්ම එක වෙනුවට ඍණ 1 4 වෙනි බලය. ඍණ 1 4 වෙනි බලය ගත්තා මට එන්න ධන 4 කියලා. හරි ඒක වරදක් නැහැ. මට ඉතින් යට තියෙන එක ලියන්න පුළුවන් නේද? x ඊට ඍණ 1 කියලා. x ඍණ වතාවක් ඍණ 1 කියලා. එතකොට මට s ධන 1 කියන එක මේ විදිහට ලියා ගන්න පුළුවන්. එතන මට පේනවා මේ දෙකම අපිට මේ සමීකරණේ ෆෝම් එකට එනවා. x ඊතරයක් x න් ඍණ a න් බෙදීම x ඍණ a සමානයි n න් ඍණ 1. සීමාව කියන ෆෝම් එකට මට එනවා. එතන මේකත් දෙකේම ඍණ දෙකේම ඍණ. එතන මට ඒක ඒ විදිහට ලියන්න පුළුවන්. එතන මේක ඇරලා ලියන්න පුළුවන්. n න් ඍණ 1. n වෙන්නේ 7. a වෙන්නේ ඍණ 1. ඍණ 1 4 ඍණ 1 6. වැඩි කිරීම මෙතන එන්නේ එක බෙදීම 4 වතාවක් ඍණ 1 4 ඍණ 1. එතන මට එනවා මෙතනින් ඍණ 1 6 වෙනි බලය 7යි. 7 බෙදීම ඍණ 4. එහෙනම් ඍණ 7 බෙදීම 4යි. ඔය කියනවා ප්‍රකාශන සීමාව වෙන්නේ. ඍණ 7 බෙදීම 4යි. ඔය කියනවා ප්‍රකාශන සීමාව. ඒතර අපේ අර සූත්‍රයේ විදියට අපි හදා ගන්න ඕන ඕනම දෙයක්. ඒක හරි.
ඔය සීමාවේ එක ක්‍රමයක්, එක සූත්‍රයක්. ඊළඟට අපිට තව ක්‍රමයක් තියෙනවා. අපිට කියනවා නම් මෙන්න මෙහෙම. S කියන කෝණයක් අපිට රේඩියන් වලින් θ කියන කෝණය මට රේඩියන් වලින් දීලා තියෙනවා නම් θ කියන කෝණය මට රේඩියන් වලින් දීලා තියෙනවා නම් මෙන්න මේ විදිහට θ කියන එක රේඩියන් වලින් රේඩියන් කියන්නේ මොකද කියලා දානවා මේ පයි තුන පයිත් එක සම්බන්ධ කරලා දීලා තියෙනවා මට මේව කියන්න පුළුවන් θ ඊතලයක් බිඳුව සීමාව sin θ බෙදීම cos θ කියන එක එකයි කියලා මට නීතියක් තියෙනවා අපි sin θ බෙදීම cos θ නෙවෙයි sin θ බෙදීම θ කියන එක මට එකයි කියලා රූල් එකක් තියෙනවා සීමාව හොයන්න හේතුව මොකද මට ඕක දෙන්න මේ වගේ එකක් අපි දැක්කොත් θට බිඳුව දැම්මොත් මොකක්ද දෙන්නේ sin බිඳුව බෙදීම බිඳුව sin බිඳුව බිඳුව බෙදීම බිඳුව එහෙනම් බිඳුව බෙදීම බිඳුවක් අපිට හදා ගන්න බෑ ඒකින්ද අපිට θ කියන එක බිඳුවට යනකොට sin θ බෙදීම θ කියන එක එකක් විදියට අපිට ඒක දැක්ක තැන එකක් කියලා දාන්න පුළුවන් ওই විදිහට මට θ කියන එක රේඩියන් වලින් දීලා තියෙනකොට θ කියන එක එකක් කියලා ආදේශ කරගන්න පුළුවන් ඔය සීමාවේ එන ඊළඟ සූත්‍රය සහ අවසාන සූත්‍රය. ඔය සීමාවේ සූත්‍ර තුනයි xn ඍණ a කියන එක මේ සීමාව ගන්න හැටි sin θ බෙදීම θ ගන්න හැටි සීමාවේ නීති ටික සහ සීමාව කර ෆන්ක්ෂන් එක විවිධාකාරයෙන් දුන්නොත් අපිට ෆන්ක්ෂන් සීමාව වෙන හැටි. ඒතර මේ ක්‍රමයට තමයි අපි මේ sin θ බෙදීම θ කියන එක වගේ එකක් ආව සීමාව ගන්න. අපි උදාහරණයක් බලමු. හොඳ උදාහරණයක් බලමු. එහෙනම් අපි මොකක්ද අපේ තියෙන්නේ θ කියන එක බිඳුවට එනකොට සීමාව sin θ බෙදීම θ සමානයි tan θ බෙදීම θ කියන එක සමාන වෙනවා එකට. ඒතර උදාහරණෙමගේ අපි කියන රේඩියන් වලින් ඔය s කියන එක බිඳුවට යනකොට සීමාව මට ඕන x ධන sin 3x බෙදීම x ඍණ sin 3x කියන එක සීමාව හොයනකොට මට පේනවා මේකට බිඳුව දැම්මොත් බිඳුව බෙදීම බිඳුවක් ආකාරයි. අපිට ඒව හදන්න බෑ. අපිට පුළුවන් x ඊතලයක් බිඳුවට යනකොට sin x බෙදීම x කියන එක එකයි කියලා අපි දන්නවා. අනේ ඒ විදිහට මේක හදා ගන්නවා. මොකද කරන්නේ? උඩ යටයි දෙකම s වලින් බෙදනවා. ඒතර s කියන එක බිඳුවට යනකොට සීමාව මට එනවා එක දන sin 3x බෙදීම s කියලා මෙතන එනවා. එක ඍණ sin 3x බෙදීම x විදිහට මට එනවා. ඊට පස්සේ මට මේ ඇතුළේ තියෙන කෝණෙම තමයි යටත් හදා ගන්න ඕනේ. එහෙනම් මම මොකද කරන්නේ? එක දර sin 3x බෙදීම 3x කියන එකක් මෙතන හදාගෙන මේ වැඩි වෙන 3 වැඩි කරා. ඒතර අවුලක් නැහැ, වරදක් වෙන්නේ නැහැ. එක ඍණ sin 3x බෙදීම 3x කියලා හදාගෙන වැඩි වෙන 3 උඩ වැඩි කරා. එතකොට මට පුළුවන් ඕක සීමාව වෙන වෙනම දාන්න. x ඊතලයක් බිඳුව ලයි එක දන x ඊතලයක් බිඳුව සීමාව sin 3x බෙදීම 3x අපිට මේ නියත පදයක් සීමාවෙන් ඉගෙන ගන්න පුළුවන් මොකද තියෙන ප්‍රශ්නයක් නැහැ. දැන් x ඊතලයක් බිඳුව සීමාව එක ඍණ x ඊතලයක් බිඳුව සීමාව sin 3x බෙදීම 3x කියලා මට එනවා. ඒතර මේක එකයි මේක එකයි. දැන් මේ කොහොමත් එකයි නියත එක සීමාව ධන 3 බෙදීම එක ඍණ 3. මට එනවා 4 බෙදීම ඍණ 2යි. උත්තරේ ඍණ 2යි කියලා මට. උත්තරේ ඍණ 2යි කියලා. එහෙනම් මේ වගේ එකක් අපි දැක්කොත් මොකද්ද කරන්නේ sin x බෙදීම x ආකාරයෙන් හදාගන්න. එහෙනම් අපිට පැහැදිලි සීමාව අපි සාකච්ඡා කරලා සිට ඒක සීමාව හොයන හැටි. ෆන්ක්ෂන් එකේ විවිධ අගයන් වලදී විවිධ වෙන ෆන්ක්ෂන් එකක් දුන්නොත් සීමාව හොයන හැටි. ඒක sin t බෙදීම t tan t බෙදීම t වගේ එකක් තියෙනවා සීමාව හොයන හැටි අපි හොයනවා. ඉතින් ඔය විදිහට සීමාව පාඩම මම අවසන් කරනවා. තව ගැටලු කිහිපයක් සාකච්ඡා කරමු අපි ඉස්සරහට පාස් පේපර් සාකච්ඡා කරනකොට. ඒතර ඔය විදිහට තමයි සීමාවේ මම සිද්ධාන්ත කොටස් අවසන් වෙන්නේ. ඒතර ඔච්චරයි සිද්ධාන්ත දෙන සීමාවේ ඕක අපිට අදාළ වෙන්නේ අර ඒ කොටස පොඩි ගණනක් හදාගෙන තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒතර මේ සිද්ධාන්ත පාවිච්චි කරලා ඒ ගණන් හදන්න වෙනවා. හරි. එහෙනම් වීඩියෝ එකත් එක්ක එකතු වෙන සියලුම දෙනාට ස්තුතියි. මේවා සටහන් කරගෙන පැහැදිලිව ලියා ගන්න කිව්වොත් හොඳට වැඩ ටික කරගන්න ස්තුතියි.